හැමදෙනාටම අපේ ගෞරවනීය පොඩි හාමුදුරන් වහන්සේලා ඒ වගේම මෙහෙණින් වහන්සේලා ආදරණීය දරුවෝ හැමදෙනාම ඊටමත් ගෞරවයෙන් යුක්තව අද දවසේදී පාඩමට පිළිගන්නවා. විශේෂයෙන් ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමත් ඒ වගේම DP Education අධ්‍යාපන ආයතනයත් සුසංයෝගයෙන් යුක්තව ප්‍රාචීන අධ්‍යාපනය සඳහා අතහිදීමේ අරමුණෙන් යුක්තව සිද්ධ කරනු ලබන පාඩම් මාලාවේ තවත් පාඩමක් වෙත යොමු වෙන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් අද දවසේදී ප්‍රාචීන පඬිත උපාධි අවසාන පන්තියට අදාළව පළමු ප්‍රශ්න පත්‍රය යටතේ කතා කරන පාලි විෂයේ නිර්දිෂ්ට ග්‍රන්ථ වලට අදාළ තවත් සූත්‍ර ධර්මයක් පිළිබඳව සාකච්ඡා කරන්න අද දවසේදී අපි බලාපොරොත්තු වෙනවා. ඒ අනුව අපි මීට පෙර පාඩම් වලදී දීඝනිකායේ බ්‍රහ්මජාල සූත්‍රය පිළිබඳවත් ඒ වගේම දීඝනිකායේම කූටදන්ත සූත්‍රය පිළිබඳවත් අපි මීට පෙර පන්තිවලදී සාකච්ඡා කරනු ලැබුවා. ඉන් අනතුරුව අද දවසේදී දීඝනිකායේම දෙවෙනි කොටසෙහි ද්විතීය භාගයේ ඇතුළත් වන දෙවෙනි සූත්‍රයේ හැටියට හැඳින්වෙන මහා නිදාන සූත්‍රය පිළිබඳව තමයි අද සාකච්ඡාව දිගහැරෙන්නේ. අපි බලමු අද ප්‍රවේශයක් හැටියට මහා නිදාන සූත්‍රය කුමක්ද කියන එක හඳුනා ගන්න අපි පාඩමට යමු එමු. මහා නිදාන සූත්‍රය. ඒතර දීඝනිකායේ ද්විතීය භාගයට අයත් නැත්නම් දෙවන කොටසට අයත් දෙවෙනි සූත්‍රයේ හැටියට තමයි අපිට මහා නිදාන කියන සූත්‍රය හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ. මේ සූත්‍රය ආරම්භයේදීම සඳහන් වන ආකාරයට සමහරට ඔබ වහන්සේලා මේ වෙනකොටත් මේ ගැන අධ්‍යයනය කරලා ඇති. මේ සූත්‍රය මූලික හැදෑරීමක් සිද්ධ කරලා ඇති. ඒ හැදෑරීම තවදුරටත් සංවර්ධනය කිරීමයි අපේ අරමුණ වෙන්නේ. ඒ හැදෑරීම අනුව ඔබ වහන්සේලා මේක කියෙව්වා නම්, ඒ වගේම අපේ දරුවෝ මේ සූත්‍රය මීට පෙර කියවලා තියෙනවා නම් මෙහි ආරම්භයේම සඳහන් වෙනවා මේ පටිච්ච සමුප්පාද ධර්මයේ සම්බන්ධයෙන්. එතකොට පටිච්චසමුප්පාදය කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු විවරණය කරමින් පැහැදිලි කරන සූත්‍රයක් හැටියට තමයි අපිට දීඝනිකායේ මහා නිදාන සූත්‍රය හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට පටිච්චසමුප්පාදය පිළිබඳව ඔබ දන්නවා අපේ පොඩි හාමුදුරන් වහන්සේලා ඒ වගේ මෙහෙණින් වහන්සේලා අපේ දරුවෝ විවිධ තැන්වලදී පටිච්චසමුප්පාදය පිළිබඳව නොඑක් විදිහේ කරුණ කාරණා ඔබ වහන්සේලාගේ අපේ දරුවන්ගේ පාසල් ජීවිතය තුළ ඒ වගේම පිරිවෙන් ජීවිතය තුළ ඉගෙනගෙන ඇති. ඒ සරලව ඉගෙනගත්ත ඒ පටිච්චසමුප්පාදය පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණ කාරණා සහිතව හැදෑරීමක් තමයි විශේෂයෙන් මෙහිදී සිද්ධ කරන ලබන්නේ. ඒ වගේම තමයි මේ පෙර ඔබ වහන්සේලා ඒ වගේම දරුවෝ ඉගෙන ගත්තේ ද්විතීක මූලාශ්‍ර පදනම් කරගෙන. හැබැයි අපි මෙතනදී ත්‍රිපිටකය කියලා කියන්නේ අපිට බෞද්ධයන් වශයෙන් අධ්‍යයනය කරන්නට තියෙන ඉහළම මූලාශ්‍රය ප්‍රාථමික මූලාශ්‍රය. ඒ ප්‍රාථමික මූලාශ්‍ර වලටම ගිහිල්ලා මුල් සූත්‍රයටම ගිහිල්ලා තමයි අපි මේ අධ්‍යයනය කිරීම සිද්ධ කරන ලබන්නේ. ඒ නිසා අර පෙර ඉගෙනගත්ත දේවල් වලට වඩා වැඩි යමක් ගැඹුරු යමක් මේ තුලින් ඉගෙන ගන්නට ඔබ වහන්සේලාට දරුවන්ට හැකියාව ලැබෙනවා. එතකොට යම් යම් පොත්වල මේ සම්බන්ධයෙන් ඉදිරිපත් වන කරුණු එකිනෙකට වෙනස් වෙන්නට පුළුවන්. ඒ ගුරුකුල අනුව ඉදිරිපත් වන කරුණු වෙනස් වෙන්නට පුළුවන්. ඒ වගේම මේ පොත් රචනා කරන අයගේ අදහස් අපැහැදිලි අවුල් සහගත අදහස් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වලින් තොරව නියම මූලාශ්‍රයටම ගිහිල්ලා පටිච්චසමුප්පාදය පිළිබඳව හැදෑරීමක් අපිට මේ පාඩම තුළින් සිද්ධ කරගන්න පුළුවන්කම ලැබෙනවා. හරි, අපි පාඩමට යමු එමු. මහා නිදාන සුත්තං නැත්නම් මහා නිදාන සූත්‍රය. හැම සූත්‍රයක්ම ආරම්භ වෙනවා වගේ මේ සූත්‍රයත් ඒවං මේ සුතං කියන පාඩයෙන් තමයි ආරම්භ වෙලා තියෙන්නේ. එතකොට මම කලින් පාඩම් වලදී
ඔබ වහන්සේලාට ඒ වගේම අපේ දරුවන්ට පැහැදිලි කළා මේ සූත්‍ර ධර්මවල ඉදිරිපත් වන මේ මුල් කොටස ආනන්ද හාමුදුරුවෝ විසින් ඉදිරිපත් කරන ලද කොටසක් විදිහට උන්වහන්සේ තමයි ඒවං මේ සුතං මා විසින් මෙසේ අසන ලදී කියන මේ ප්‍රකාශය සිද්ධ කරනු ලබන්නේ. ඒ වගේම ඒවං කියන શબ્දය පිළිබඳවත් මේ කියන શબ્දය භාවිත කරලා තියෙන්නේ ඇයි කියන එක පිළිබඳවත් අපි කලින් පාඩම් වලදී බ්‍රහ්මජාල සූත්‍රයට අදාළව ඒ වගේම මේ කූටදන්ත සූත්‍රයට අදාළව සිද්ධ කරපු පාඩම් වලදී අපි දීර්ඝ වශයෙන් විශේෂයෙන් අට කතාවත් පරිශීලනය කරමින් අපි ඉගෙන ගත්තා සාකච්ඡා කළා. ඒ නිසා මෙතනදී ඒ ගැන අපි කතා කරන්නට යන්නේ නැහැ. අපි බලමු මහා නිදාන සූත්‍රය කොහොමද සම්බන්ධ වෙන්නේ ඒකේ ඒ සූත්‍රය කොහොමද විකාශනය වෙන්නේ කියන එක පිළිබඳව ඒවං මේ සුතං මා විසින් මෙසේ අසන ලදී අපි කියවගෙන යමු මේ ඡේදය ඒකං සමයං භගවා කුරුසු විහෙරති කම්මාස ධම්මං නාම කුරුණං නිගමේ අතකෝ ආයස්මා ආනන්දෝ යේන භගවා තේන උපසංකමේ උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදි ඒකමන්තං නිසින්නෝකෝ ආයස්මා ආනන්දෝ භගවන්තං ඒතද වෝච අච්චරියං බන්තේ අබ්භූතං බන්තේ යාව ගම්බීරෝ ඡායං බන්තේ පටිච්ච සමුප්පාදෝ ගම්බීරාව භාසෝච අතචපන මේ උත්තාන කුත්තානකෝ විය කායතේති. හරි මෙන්න මේ විදිහට තමයි මේකේ පළවෙනි ඡේදය ඉදිරිපත් වෙන්නේ. අපි බලමු ඒකං සමයං එක් සමයක භගවා භාග්‍යතුන් වහන්සේ කුරුසු මෙතන සත්තමි බහුවචනයක් යෙදෙන්නේ කුරුසු විහෙරති. ඒතර කුරු කියන රටේ නමුත් මෙතන කුරුසු කියලා බහුවචනෙන් ඉදලා තියෙන්නේ මේ කුරු කියන රට නගර කීපයක නැත්නම් ජනපද රාශියක එකතුවක් හැටියට තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒ නිසා කුරුසු කුරු රටවල නැත්නම් කුරු කියන රටවල් සමූහයට අයිති කම්මාස ධම්ම කියන නියම් ගමෙහි කම්මාස ධම්ම කියන ග්‍රාමයේහි විහෙරති වැඩ වාසය කරනසේක. ඔන්න බුදුහාමුදුරුවෝ එක් සමයක මේ කුරු කියන ප්‍රදේශේ නැත්නම් කුරු කියන ඒ රටවල් සමූහයට අයත් කම්මාස් ධම්ම කියන ගමේ කුරුණං නිගමෝ ඒ කුරු වැසියන්ගේ ග්‍රාමයක් වෙච්ච නියම් ගමෙහි වාසය කරන වැඩ වාසය කරන සේක. අතකෝ ආයස්මා ආනන්දෝ යේන භගවා තේන උපසංකමේ අනතුරුව අතකෝ අනතුරුව ආයස්මා ආනන්දෝ ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ යේන භගවා තේන උපසංකමේ. එතකොට අපි කලිනුත් කතා කරා යම්කිසි ස්ථානයක සිට තවත් ස්ථානයකට පැමිණීමක් සඳහන් කරනකොට නැත්නම් කෙනෙක් වෙත එළඹීමක් ප්‍රකාශ කරනකොට ඒ සඳහා පාලියේ භාවිත වන විශේෂ වාක්‍ය ප්‍රයෝගයක් තියෙනවා ය සහ ත ශබ්ද උපයෝගී කරගෙන. ය සහ ත ශබ්ද උපයෝගී කරගෙන ඒ අවස්ථාවල යෙදෙන විභක්ති රූප වලට අනුරූපීව මේ ය සහ ත ශබ්දේ භාවිතා කරලා අපිට වාක්‍ය ගොඩනංගා ගන්න පුළුවන්කම තියෙනවා. ඒක පාලි භාෂාවේ තියෙන විශේෂ වාක්‍ය රීතියක් හැටියට අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒකට උදාහරණයක් තමයි මෙතන භාග්‍යතුන් වහන්සේ
වෙත ආනන්ද හාමුදුරුවෝ එළඹුණා කියන කාරණාව පැහැදිලි කිරීම සඳහා ය සහ ත ශබ්ද යොදාගෙන යේන සහ තේන ය ශබ්දයෙන් යේන කියන වචනයත් ත ශබ්දයෙන් තේන කියන පදයක් යොදාගෙන තිබීම තුළින් අපිට පැහැදිලි මේ ය සහ ත ශබ්ද කොහොමද පාලියේදී භාවිත කරලා තියෙන්නේ කියන එක පිළිබඳව. ඒ වගේම මේක විවිධ ස්වරූපයෙන් අපිට පාවිච්චි කරන්න පුළුවන්. යස්මින් කියලා ගත්තොත් ය ශබ්දයෙන් තස්මින් කියලා අපිට ගන්න පුළුවන්. ඒ වගේම තවත් ආකාර යම්හි යස්මින් යම්හි තම්හි ඒ විදිහට ගන්න පුළුවන්. යම්හා තම්හා ඔය විදිහට ගන්න පුළුවන්. යස්ස ඒ වගේම යස්ස කියලා ගත්තොත් තස්ස පුද්ගලාර්ථයෙන් ගත්තාම යස්ස තස්ස ඔය විදිහට විවිධ විභක්ති රූප ගැන්වෙන ආකාරයට ඒ අවස්ථාවලට ගැළපෙන විදිහට මේ ය සහ ත කියන ශබ්ද යොදාගෙන අපිට වාක්‍ය නිර්මාණය කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒක මේ පාලි භාෂාවේ තියෙන විශේෂ වාක්‍ය ප්‍රයෝගයක් හැටියට අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. හරි. එතකොට මේ ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ බුදුරජාන් වහන්සේ ළඟට වැඩම කළා කියන එකයි මෙතන කියන අතකෝ ආයස්මා ආනන්දෝ යේන භගවා තේන උපසංකමේ. ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ බුදුරජාන් වහන්සේ වෙත එළඹුණා. එළඹිලා උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං එළඹිලා භගවන්තං අභිවාදෙත්වා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා ඒකමන්තං එකත් පස්ස නිසීදි වැඩ සිටියේය. එකත් පස්ස වැඩ සිටියා. ඒකමන්තං නිසින්නෝකෝ ආයස්මා ආනන්දෝ භගවන්තං ඒතද වෝච. ඒකමන්තං එකත් පස්ව නිසින්නෝ වැඩ සිටින්නා වූ ආයස්මා ආනන්දෝ ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ විසින් ආයුෂ්මත් ආනන්ද හාමුදුරුවෝ භගවන්තං භාග්‍යතුන් වහන්සේට ඒ තදවෝච මෙසේ ප්‍රකාශ කළ සේක. ඔන්න උන්වහන්සේ කරන විශේෂ ප්‍රකාශයක්. මොකක්ද කියන්නේ? අයං මෙතන ඡායං කියන තැන ච අයං කියලා තියෙන්නේ. එතකොට එතන අයං පටිච්ච සමුප්පාදෝ. අයං පටිච්ච සමුප්පාදෝ. බුදුහාමුදුර ළඟට වැඩම කරන ආනන්ද හාමුදුරුවෝ කියනවා අයං පටිච්ච සමුප්පාදෝ. මේ පටිච්ච සමුප්පාදය යාව ගම්බීරෝ කොයිතරම්නම් ගැඹුරු එකක්. යාව ගම්බීරෝ කොතරම්නම් ගැඹුරුද. ඒ වගේම ගම්බීරාව බාසෝච කොයිතරම් ගැඹුරු ස්වභාවයක් පේන්න තියෙනවද. ඒ වගේම කොයිතරම් ආශ්චර්යමත් එකක්ද මේ පටිච්චසමුප්පාදය කියලා කියන්නේ. ඒ වගේම කොයිතරම් අద్භූත ජනක දෙයක්ද මේ පටිච්චසමුප්පාදය කියලා කියන්නේ. පටිච්චසමුප්පාදය ඊටා ගැඹුරු එකක්. ඒ වගේම ඊටා ගැඹුරු බව ප්‍රකාශ වන ධර්මයක්. ඒ වගේම මේක ආශ්චර්යමත් ධර්මයක්. ඒ වගේම මේක අద్භූත ධර්මයක්. එවැනි වූ එහෙම වුණත් අතච එහෙම වුණත් මේ කියන්නේ මෙතන ආනන්ද හැමදෙර තමන් වහන්සේට මට එහෙම වුණත් මේ පටිච්චසමුප්පාදය මට උත්තානකෝ විය. ඊතා පැහැදිලි ලෙස ඊතා පැහැදිලි කාරණාවක් විදිහට උත්තානකෝ එතන එකම වචනේ දෙවතාවක් යොදලා තියෙනවා. එකම වචනේ නැවත නැවත යොදමින් පැහැදිලි කරන්නේ ඊතා ප්‍රකට වූවක්. ඊතා පැහැදිලි එකක්. ඊතාමත් පැහැදිලි එකක්. විය වගේ කහයති මට හොඳට වැටහෙනවා කියලා ප්‍රකාශයක් නිකුත් කරනවා.
ඒතර මේක හරි මේ වැදගත් ප්‍රකාශයක් මේ සූත්‍රයේ සමාරම්භයේ හැටියට ඒ වගේම මේ සූත්‍රයේ ප්‍රවේශයේ හැටියට ඉදිරිපත් වන මේ ප්‍රකාශය. එතකොට මෙන්න මේ ප්‍රකාශය පදනම් කරගෙන තමයි අපේ පොඩි හාමුදුරුවනේ ඒ වගේම ආදරණීය දරුවනේ මේ සූත්‍රය විකාශනය වෙලා තියෙන්නේ. එතකොට මේ ප්‍රකාශය තමයි සමස්ත සූත්‍රය තුළ විකාශනය සඳහා හේතු වෙලා තියෙන නිසා මේක ඉතාමත් වැදගත්. මේක මතක තියාගන්න පුළුවන් නම් ඒක බොහොම වැදගත් වෙනවා. එතකොට ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා කරන ප්‍රකාශය අච්චරියං බන්තේ අබ්බූතං බන්තේ යාව ගම්බීරෝ ඡායං බන්තේ පටිච්චසමුප්පාදෝ ගම්බීරා වාසෝච අතචපනමේ උත්තාන කුත්තානකෝ වියඛායති. උන්වහන්සේ කියනවා මේ පටිච්චසමුප්පාදය කියලා කියන්නේ ගැඹුරු එකක්, ඒ වගේම ගැඹුරු බව ප්‍රකාශ වන එකක්, ආශ්චර්යමත් එකක්, අద్භූත ජනක එකක්. එහෙම වුණත් අතචපනමේ උත්තාන කුත්තානකෝ, එහෙම වුණත් මට මේක ඊටමත් පැහැදිලි එකක්, අතිශයින්ම පැහැදිලි එකක් විදිහට මට වැටහෙනවා කියලා ඔන්න ප්‍රකාශයක් නිකුත් කරනවා. කවුද මේ කියන්නේ? ආනන්ද හාමුදුරුවෝ. ඒතකොට ආනන්ද හාමුදුරුවෝ මේ වෙද්දී රහත් වෙලා ඉන්න කෙනෙක් නෙවෙයි. පෘථග්ජන ස්වභාවයේ ඉන්න කෙනෙක්. අරහත්ත්වයටපත් නොවිච්ච කෙනෙක්. එතකොට එවැනි තත්වයක ඉන්න කෙනෙක් ඔන්න මේ වගේ ප්‍රකාශයක් සිද්ධ කරනවා. හරි. අපි බලමු ඊළඟට බුදුහාමුදුරන්ගේ ප්‍රතිචාරය මොකක්ද කියලා මේ සම්බන්ධයෙන්. අපි ඉස්සරහට යමු. ඔන්න මේ ප්‍රකාශය ඇහුවට පස්සේ බුදුහාමුදුරුවෝ දෙන පිළිතුර. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ආනන්ද හාමුදුරුවන්ට මහා හේවං ආනන්ද අවච. මහා හේවං ආනන්ද අවච. මහා හේවං ආනන්ද අවච. බුදුහාමුදුරුවෝ දෙපාරක් කියන මේකම කාරණාව. මහා හේවං ආනන්ද අවච. මහා හේවං ආනන්ද අවච. යම්කිසි කාරණාවක්, යම්කිසි ප්‍රකාශයක් දෙවතාවක් සිද්ධ කරනවා කියලා කියන්නේ ඒක අවධාරණය කිරීමක් ඒ තුළ ඉදිරිපත් වෙනවා. ඒතකොට දැන් බුදුහාමුදුරුවෝ ළඟට ගිය ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරන්ට ප්‍රකාශයක් කරනවා ස්වාමිනී බුදුරජාන් වහන්සේ මේ පටිච්චසමුප්පාද ධර්මයේ ගැඹුරු එකක්, ඒ වගේම මේ පටිච්චසමුප්පාද ධර්මය ගැඹුරු බව ප්‍රකාශ වන එකක්, ආශ්චර්යමත් එකක්, අద్භූත ජනක එකක්. එහෙම වුණත් එවැනි වූ මේ පටිච්චසමුප්පාදය මට ඊටමත් පහසුවෙන් අවබෝධ වෙන එකක් බව මට වැටහෙනවා. මෙහෙම මේ ප්‍රකාශයක් තමයි කරන්නේ. එතකොට මේ ප්‍රකාශය කළාට පස්සේ බුදුහාමුදුරුවෝ දැඩිව කියා සිටින අවස්ථා දෙකකදී දෙවතාවක් ප්‍රකාශ කරනවා මා හේවං ආනන්ද අවච, මා හේවං ආනන්ද අවච. ආනන්දය එහෙම කියන්න එපා, එහෙම කියන්න එපා, එහෙම ප්‍රකාශ කරන්න එපා. එහෙම කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ගම්බීරෝ ඡායං ආනන්ද පටිච්චසමුප්පාදෝ ගම්බීරා වාසෝච. මේ පටිච්චසමුප්පාදය ගැඹුරුද, ඒ වගේම ගැඹුරු පෙනුමක් ඇත්තේද කියන මේ කාරණය මේක පහසුවෙන් අවබෝධ කරන්න පුළුවන් කියන එකද, පහසුවෙන් මට වැටහෙනවා කියන කාරණාව ප්‍රකාශ කරන්න එපා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒතස්ස ආනන්ද ධම්මස්ස අනනුබෝධා අප්පටි වේදා ඒවමයන් පජා තන්තා කුලක ජාතා ගුලා ගුණ්ඩික ජාතා මුංජ බබ්බජ භූතා අපායන් දුග්ගතින් විනිපාතං සංසාරං නාති වත්තති. මොකක්ද කියන්නේ? ඇයි එහෙම එපා කියලා කියන්නේ? මේ විදිහට මේක පහසුවෙන් වැටහෙනවා කියන එක මේ එහෙම තේරෙනවා නම් මේ ලෝක සත්වයෝ මේ වගේ සංසාරේ බැඳිලා පවතින්නේ නැහැ. සංසාරේ දිගින් දිගට ගමන් කරන්නේ නැහැ. මේක පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන් එකක් නම්. ඒ කාරණාව තමයි දීර්ඝ වශයෙන් විස්තර කරන්නේ. මොකද්ද කියන්නේ? ඒතස්ස ආනන්දය ඒතස්ස ධම්මස්ස මේ කියන ධර්මයේ, එහෙම නැත්නම් මේ පටිච්චසමුප්පාද ධර්මය
අනනුබෝධා අවබෝධ නොකරපු නිසා. මේ පටිච්චසමුප්පාද ධර්මය අනනුබෝධා න අනුබෝධා කියන එකයි අවබෝධ නොකරන නිසා. ඒ වගේම අප්පටිවේදා මේ පිළිබඳව ප්‍රතිවේද නොකරන නිසා. නොකරන නිසා මොකද්ද කරන්නේ? මිනිස්සු පජා මේ සත්ත්ව ප්‍රජාව අයං පජා මේ සත්ත්ව ප්‍රජාය ඒවං අයං කියන එක තමයි මෙතන ඒවම අයං වෙලා තියෙන්නේ. එතකොට මෙතන අයං කියන වචනේ තියෙනවා. ඒවං අයං ඒවම අයං ඒවං අයං කියන වචන දෙක එකතු වෙලා ඒවං දන අයං. එතකොට මෙතන බිඳුවටම යන්න වෙනවා. ඒ වම් වෙනවා. ඒවම් දන අයං. ඊට පස්සේ මේ අල්ම යන්නයි අයන්නයි ම වෙනවා. ඒව මයං කියලා පදේ නිර්මාණය වෙනවා. එතකොට ඒවං අයං කියන වචන දෙක තමයි එතන තියෙන්නේ. එතකොට ඒ විදිහට ගත්තාම ඒවං අයං මේ සත්ත්ව ප්‍රජාව අයම් පජා මේ සත්ත්ව ප්‍රජාව අයං පජා මේ සත්ත්ව ප්‍රජාව තන්තාකුලක ජාතා. මෙතන උදාහරණ කීපයක් කියනවා. උදාහරණ 3කින් කියනවා. තන්තාකුලක ජාතා, ගුලාගුණ්ඩික ජාතා, මුංජ බබ්බජ භූතා. එතකොට මේ සත්වයන් හරියට මේ නූල් බෝලයක් වගේ. තන්තාකුලක ජාත තන්තු කියලා කියන්නේ නූල් වලට. එතකොට තන්තාකුලක ජාතා. ඒ වගේම ගුලාගුණ්ඩික ජාතා. හරියට මේ මොනවාද කොහල් ඇගුලයක් වගේ. ඒ වගේම මුංජ බබ්බජ භූතා. මුංජ බබ්බජ කියලා කියන්නේ තන විශේෂයක්, තනකොළ විශේෂයක්. එතකොට එකින් එක අවුල් වෙලා පැටලලා තියෙන තනකොළ විශේෂයක්. ඒතර අන්න ඒ වගේ අපායං දුග්ගතින් විනිපාතං සංසාරං නාති වත්තති. මේ අපායං කියන්නේ සැපයෙන් තොර වෙච්ච දුක් සහගත සැපයෙන් තොර වූ ඒ වගේම විනිපාතං නපුරු ගති ඇත්තා වූ මේ සංසාර දුක්ගතින් නපුරු ගති ඇති විනිපාතං දුක් විඳින නැත්තම් වැරදි සිද්ධ කරන සත්‍යයන් වැටෙන සුළු සංසාරං මේ සංසාරය ඉක්මවා නොයන්නේ නාතිවත් ඉක්මවා නොයන්නේ මොකක් නිසාද? මේ ධර්මයේ පිළිබඳව නැත්නම් මේ පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව අනනුබෝධා අවබෝධයක් නැති නිසා, ඒක ප්‍රතිවේදේ නොකරපු නිසා, අවබෝධයක් නැති නිසා. ඒ නිසා එවැනි ධර්මයක් පිළිබඳව ඔබ වහන්සේ මේ විදිහ ප්‍රකාශයක් කරනවා නම් ඒක ඒ තරම් සුදුසු කාරණයක් නොවේ කියන එක තමයි මෙතනදී බුදුරජාන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට පැහැදිලි කරන්නේ. එතකොට මේක එහෙම සරලව ගන්න පුළුවන් දේශනාවක් නෙවෙයි. සරලව තේරුම් යන සරලව ගන්න පුළුවන් කාරණාවක් නෙවෙයි පටිච්චසමුප්පාදය කියලා කියන්නේ. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ මේක දෙපාරක්ම මාහේවං ආනන්දාවච මාහේවං ආනන්දාවච. ආනන්ද එහෙම කියන්න එපා. ආනන්ද එහෙම කියන්න එපා. අවධාරණය කරනවා බුදුහාමුදුරුවෝ. ඒ නිසා ඒ තරම් ගැඹුරු දේශනාවක් විදිහට තමයි මහා නිදාන සූත්‍රය තුල, ඒ වගේම වෙනස් සූත්‍ර ධර්ම තුල ඉදිරිපත් කරන මේ පටිච්චසමුපාදය කියන ධර්මතාවය ඉදිරිපත් කරලා තියෙන්නේ. හරි. අපි ඉස්සරහට යමු පාඩමේ. ඊට පස්සේ තුන්වෙනි ඡේදයේදී කරන පැහැදිලි කිරීම
බලන්න අත්ති ඉදප්පච්චයා ජරා මරණන්ති ඉති පුට්ටේන සතා ආනන්ද අත්තිස්ස වචනීයං කිම්පච්චයා ජරා මරණන්ති ඉති චේ වදෙය්‍ය ජාතිපච්චයා ජරා මරණන්ති ඉච්ඡස්ස වචනීයං. බුදුහාමුදුරුවෝ නැවත ආනන්ද හාමුදුරුවන්ට කතා කරලා කියනවා ආනන්දය කිසියම් ප්‍රත්‍යයකින් ඉදප්පච්චය යම් කිසි ප්‍රත්‍යයකින් ජරා මරණං මේ ජරා මරණය යන දෙක පවතිනවා නම් යම් කිසි හේතුවක් මත ජරා මරණ කියලා දෙකක් තියෙනවා නම් ඒ ජරා මරණ දෙක සම්බන්ධ වූ ප්‍රත්‍යය ඒ ජරා මරණ දෙකට ඉවහල් වන හේතුව නැත්නම් ඒ ප්‍රත්‍යය මොකක්ද කියලා යම් කිසි කෙනෙක් ඇහුවොත් පුට්ටේන සතා ඇසූ කල්හි ඒ විදිහට යම් කිසි කෙනෙක් ඇහුවොත් එහෙම අත්තීති ඔව් එහෙම දෙයක් තියෙනවා කියලා අස්ස ඔහුට වචනීයං ප්‍රකාශ කළ යුතුයි. ඒ කියන්නේ ජරා මරණ කියන දෙකට හේතු වෙච්ච යම්කිසි කාරණාවක් නැත්නම් යම්කිසි ප්‍රත්‍යක් තියෙනවද? ඒ සඳහා වූ සුවිශේෂී හේතුවක් තියෙනවාද කියලා යම්කිසි කෙනෙක් ප්‍රශ්න කළොත් එහෙම ඒකට දෙන්න ඕන පිළිතුර තමයි ඔව් කියන එක. අත්ති තියෙනවා කියලා තමයි පිළිතුරු දෙන්න ඕන. ඊට පස්සේ කිම්පච්චයා ජරා මරණන්ති ඉතිචේ වදෙය්‍ය. කිම්පච්චයා කුමක් කරමුණු කොටගෙන නැත්නම් කුමන ප්‍රත්‍යයකින් ජරා මරණ මේ ජරා මරණ කියන දෙක කුමන ප්‍රත්‍යක් හේතු කොටගෙන පවතීද කියලා යම්කිසි කෙනෙක් ප්‍රශ්න කළොත් එහෙම ඉතිචේ වදෙය්‍ය යම්කිසි කෙනෙක් අහනවා නම් ජාතිය පදනම් කරගෙන ජරා මරණන්ති ජරා මරණ දෙක පවතිනවා කියලා අස්ස ඔහුට වචනීයං කිව යුතුයි. එතකොට ඔන්න කාරණා දෙකයි එකටම සම්බන්ධ කාරණා දෙකක්. නමුත් කාරණා දෙකක් විදිහට අපිට මෙතන විග්‍රහ කරගන්න පුළුවන්. ඒතර බුදුහාඳුර පැහැදිලි කරනවා ආනන්ද යම් කිසි කෙනෙක් ජරා මරණ කියන කාරණා දෙක සඳහා කිසියම් ප්‍රත්‍යක් හේතු වෙනවද කියලා අහුවොත් එහෙම ඒකට ඔව් එහෙම ප්‍රත්‍යක් තියෙනවා කියලා උත්තර දෙන්න අවශ්‍යයි. ඒ වගේම ඔහු නැවත අහනවා නම් කිම්පච්චයා ජරා මරණං කුමක් පදනම් කරගෙනද ජරා මරණ දෙක හටගන්නේ කියලා එහෙම අහනවා නම් ඉතිචේ වදෙය්‍ය ඒ විදිහට අහනවා නම් ජාතිපච්චයා ජරා මරණං ඉති ජාතිය හේතු කොටගෙන තමයි ජරා මරණ දෙක හටගන්නේ කියලා අස්ස වචනීයං ඔහුට ප්‍රකාශ කළ යුතුයි කියලා තමයි මෙතනදී කියන්නේ. එහෙනම් ඔන්න ජරා මරණ දෙකට නිශ්චිත වූ හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි ජාතිය හෙවත් ඉපදීම කියන එක. ඒක තමයි මූලික කාරණාව විදිහට මේ ඡේදය තුළ අන්තර්ගත වෙන්නේ. ඊළඟට අත්ති ඉදප්පච්චයා ජාතිති ඉත පුට්ටේන සතා ආනන්ද අත්ති තිස්ස වචනීයං කිම්පච්චයා ජාතේති ඉතිචේ වදෙය්‍ය භවපච්චයා ජාතේති ඉච්ඡස්ස වචනීයං. ඔන්න තවත් කාරණා දෙකක් ගැන කියනවා.
අත්ති ඉදප්පච්චයා ජාතේති. එතකොට ජාති දැන් ඉස්සෙල්ලා කිව්වා ජාතිපච්චයා තමයි ජරා මරණම් වෙන්නේ. ඉපදීම හේතු කොටගෙන ජරා මරණ ඇති වෙනවා. ඊට පස්සේ මේ ජාති කියන එකට ජාති කියලා යමක් තියෙනවා නම් ඒ ජාති කියන දේ සඳහා හේතු වන ජාති යන කාරණාව සඳහා ඉපදීම කියන කාරණාව සඳහා ප්‍රත්‍යවන දෙයක් අත්ථීති ඇතැයි පුට්ටේන අසන කෙනාට අසන්නහු විසින් එම අසන් ලැබූ කල්හි ආනන්ද ඒ වගේ කෙනාට උත්තර දෙන්න ඕන අස්ස ඔහුට අත්ථීති ඇත යනුවෙන් වචනීයන් තියෙනවා කියලා ප්‍රකාශ කරන්න ඕන. ඒතර ජාතිය සඳහා හේතු වන යම්කිසි ප්‍රත්‍යක් තියෙනවද කියලා අහුවොත් ඒකට දෙන්න ඕන පිළිතුර තමයි අත්ති ඇත කියන පිළිතුර. කිම්පච්චයා ජාතිති ඉති චේ වදෙය භවපච්චයා ජාතිති ඉච්ඡස්ස වචනීයං. ඒ වගේම පැහැදිලි කරනවා කිම්පච්චයා ජාතිති ඉති චේ වදෙය කිම්පච්චයා කුමන ප්‍රත්‍යක් නිසා ජාතිවත් ඉපදීම හට ගන්නවද කියලා වදෙය අසන්නේ නම් අස්ස ඔහුට භවපච්චයා ජාතිති භවය පදනම් කරගෙන ජාති නැත්නම් ඉපදීම හට ගන්නවා කියලා වචනීයන් ප්‍රකාශ කළ යුතුය. එතකොට දෙවෙනි කාරණාව හැටියට තමයි මේ කාරණාව ඉදිරිපත් වෙන්නේ. පළවෙනි ප්‍රශ්නෙන් කිව්වා ජරා මරණ කියන දෙකට යම්කිසි ප්‍රත්‍යක් තියෙනවද? එහෙම ප්‍රශ්නයක් ඇහුවම ඔව් කියලා පිළිතුරු දෙන්න කියලා කිව්වා. තියෙනවා කියලා පිළිතුරු දෙන්න. මොකක්ද මේ ප්‍රත්‍ය කියලා ඇහුවම එතනට උත්තර දෙන්න කියලා කිව්වා. ජාති කියන හේතුව තමයි එතනදී මූලික වෙන්නේ. ජාති කියන ප්‍රත්‍ය පදනම් කරගෙන තමයි ජරා මරණ කියන දෙක පවතින්නේ, හටගන්නේ. ඊළඟට දෙවෙනි කොටසේදී කිව්වා ඒතර මේ ජාති කියන එකට යම්කිසි ප්‍රත්‍යක් තියෙනවද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම ඒකටත් ඔහුට උත්තර දෙන්න ඕන ඔව් තියෙනවා කියලා. ඒතර මොකක්ද මේ ප්‍රත්‍ය කියලා අහුවම ඔහුට උත්තර දෙන්න ඕන භවපච්චයා ජාතේති. මේ භවය පදනම් කරගෙන තමයි උපත හටගන්නේ කියන පිළිතුර ලබලා දෙන්න කියලා බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරනවා. එතකොට මේ ටිකින් ටික මේ පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව පැහැදිලි කරගෙන යන්නේ බුදුහාමුදුරුවෝ මූල ඉඳන් අග දක්වා ක්‍රමානුකූලව. හරි. අපි බලමු ඉස්සරහට ගිහිල්ලා තව මේ සම්බන්ධයෙන් මොනවද උන්වහන්සේ දේශනා කරන්න කියලා. ඊට පස්සේ අත්ති ඉදප්පච්චයා භවෝති ඉති පුට්ටේන සතා ආනන්ද අත්තේතිස්ස වචනීයං කිම්පච්චයා භවෝති ඉති චේ වදෙය උපාදානපච්චයා භවෝති ඉච්ඡස්ස වචනීයං. ඔන්න ඊට පස්සේ ආපහු බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරනවා, දේශනා කරනවා අත්ති ඉදප්පච්චයා භවෝති. ආනන්දය ඉදං මේ පච්චයා මේ යම් ප්‍රත්‍යයකින් ඉදප්පච්චයා යම් ප්‍රත්‍යයකින් භවෝ යම් ප්‍රත්‍යයකින් භවෝති මේ භවය කියලා දෙයක් තියෙනවා නම් යම් ප්‍රත්‍යයකින් භවය කියලා එකක් සිද්ධ වෙනවා නම් අන්න එවැනි වූ ප්‍රත්‍යක් පුට්ඨේන සතා යම් කිසි කෙනෙක් විසින් විමසන ලද කල්හි පුට්ඨේන සතා විමසන ලද කල්හි ආනන්දය ඔවුන්ට උත්තර දෙන්න ඕන, පිළිතුරු දෙන්න ඕන. අස්ස කියන්නේ ඔහුට අත්ති ඉති තියෙනවා කියලා ඇත යනුවෙන් පිළිතුරු දෙන්න ඕන. අත්ති ඉති
වචනීයං. ඇත කියලා පිළිතුරු දෙන්න ඕන ප්‍රකාශ කරන්න ඕන. කිම්පච්චයා භවෝති ඉතිචේ වදෙය්‍ය. කිම්පච්චයා භවෝති කුමන ප්‍රත්‍යයකින් භවය වේද? මොන ප්‍රත්‍යයෙන්ද භවය සිද්ධ වෙන්නේ? ඉතිචේ වදෙය්‍ය යනුවෙන් යම් කිසි කෙනෙක් ප්‍රශ්න කරනවා නම් උපාදාන පච්චයා භවෝති ඉච්ඡස්ස වචනීයං. උපාදාන පච්චයා භවෝති. උපාදානය පදනම් කරගෙන තමයි භවය වෙන්නේ කියලා ඉති යනුවෙන් අස්ස ඔහුට වචනීයං කිව යුතුයි. එතකොට එනවා ඔන්න එතන කිව්වා භවය සඳහා ප්‍රත්‍යක් තියෙනවද කියලා අහුවොත් ඔව් එහෙම ප්‍රත්‍යක් තියෙනවා කියලා ප්‍රකාශ කරන්න. ඒ වගේම කුමන ප්‍රත්‍යක් හේතු කොටගෙනද භවය ඇති වෙන්නේ කියලා අහුවොත් එහෙම දෙන්න කිව්වා උත්තරේ උපාදාන පච්චයා භවෝ. උපාදානයේ ප්‍රත්‍යයෙන් තමයි භවය හටගන්නේ කියලා. ඊළඟට ප්‍රශ්න කරන විදිහ. අත්ති ඉදප්පච්චයා උපාදානಂತಿ ඉති පුට්ටේන සතා ආනන්ද අත්තේ තිස්ස වචනීයං. එතකොට ඔන්න තවත් කෙනෙක්ට ප්‍රශ්න කරන්න පුළුවන්. ආනන්ද තවත් කෙනෙක්ට ප්‍රශ්න කරන්න පුළුවන්. උපාදාන කියලා යම් කිසි දෙයක් තියෙනවා නම් ඉදප්පච්චයා උපාදානಂತಿ යම් ප්‍රත්‍යයකින් උපාදානය කියලා එකක් සිද්ධ වෙනවා නම් එහෙම ප්‍රත්‍යක් තියෙනවද? අත්ති ඉදප්පච්චයා උපාදානಂತಿ. මේ උපාදානය කියලා එකකට උපාදානය කියන කාරණාවට යම්කිසි ප්‍රත්‍යක් තියෙනවද කියලා ඔන්න කෙනෙක්ට ප්‍රශ්න කරන්න පුළුවන්. එතකොට ඉති පුට්ටේන සතා ආනන්ද. ආනන්ද ඉති පුට්ටේන සතා. මෙන්න මෙහෙම ප්‍රශ්න කරපු කෙනෙක්ට අස්ස ඔහුට අත්තේති වචනීයං. ඔව් තියෙනවා කියලා කියන්න ඕන. අත්තේති වචනීයං. ඔව් එහෙම ප්‍රත්‍යක් තියෙනවා කියලා ප්‍රකාශ කරන්න ඕන. එතකොට ඒ කෙනා අහනවා නම් කිම්පච්චයා උපාදානಂತಿ. එතකොට තියෙනවා කියලා කිව්වට පස්සේ ඔන්න අහන්න පුළුවන් කිම්පච්චයා උපාදානಂತಿ. උපාදානයට ප්‍රත්‍ය වෙන්නේ මොකක්ද කියලා. උපාදානයට ප්‍රත්‍ය වෙන්නේ මොකක්ද? උපාදානයට හේතු වෙන්නේ කුමක්ද කියලා ඔන්න ඉතිචේ වදෙය්‍ය. ඔහු ප්‍රකාශ කරන්නේ නම් අස්ස ඔහුට තණ්හා පච්චයා උපාදානං ඉති. තණ්හා පච්චයා තණ්හාව ප්‍රත්‍ය කොටගෙන උපාදානಂತಿ උපාදානය වේයයි අස්ස ඔහුට වචනීයං ප්‍රකාශ කළ යුතුය. එතකොට මෙතන තවත් කරුණු දෙකක් කියනවා. මොකද්ද කියන්නේ? භවය කියලා යමක් තියෙනවා නම් ඒ සඳහා වූ ප්‍රත්‍යක් තියනවාද කියලා ප්‍රශ්න කළොත් යම් කිසි කෙනෙක් ඔව් එහෙම ප්‍රත්‍යක් තියනවා කියලා ඉදිරිපත් කරන්නට ඕන උත්තරේ. ඒ වගේම ඒ සඳහා වූ ප්‍රත්‍ය කුමක්ද කියලා අහුවොත් එහෙම ඒකට පිළිතුර විදිහට භව කියන කාරණාව සඳහා උපාදානය තමයි ප්‍රත්‍ය වෙන්නේ කියලා උත්තරයක් දෙන්න ඕන කියන එක තමයි බුදුහාමුදුරුවෝ මෙතන නිර්දේශ කරන්නේ. ඊළඟට උපාදානಂತಿ උපාදානය කියන දේ සඳහා ප්‍රත්‍යක් තියනවාද කියලා අහුවොත් එහෙම ඔව් එහෙම ප්‍රත්‍යක් තියෙනවා කියලා පිළිතුරු දෙන්නට ඕන. ඒ වගේම ඒ සඳහා හේතු ප්‍රත්‍ය කුමක්ද කියලා අහුවම තණ්හා පච්චයා උපාදානං තෘෂ්ණාව ප්‍රත්‍ය කරගෙන තමයි උපාදානය හටගන්නේ කියන පිළිතුර ලබලා දෙන්නට ඕන. එතකොට කාරණා දෙකක් මෙතන සඳහන් වෙනවා. අපි යමු ඉස්සරහට. හරි. ඊළඟට අත්ති ඉදප්පච්චයා තණ්හාති ඉති පුට්ටේන සතා ආනන්ද අත්තේ තිස්ස වචනීයං. ඔනාපහු කියනවා. තණ්හා මේ තණ්හා නැත්නම් තෘෂ්ණාව කියන එකට ප්‍රත්‍යක් අත්ති තියෙනවද කියලා.
තණ්හාව යන මේ කාරණාවට ප්‍රත්‍යක් තියනවාද කියලා පුට්ටේන සති ආනන්ද එහෙම ඇසූ කල්හි පුට්ටේන සතානන්ද මෙහෙම ඇසුවට පස්සේ ආනන්ද අත්තීති අස්ස වචනීයං ඇතයි කියලා තියෙනවා කියලා ඔහුට පිළිතුරු දෙන්න. තියෙනවා කියලා ඔහුට පිළිතුරු දෙන්න. කිම්පච්චයා තණ්හාති. ඔන්න එහෙම උත්තර දුන්නාට පස්සේ නැවත ප්‍රශ්නයක් අහන්න පුළුවන්. කිම්පච්චයා තණ්හාති. තණ්හා කියලා යමක් තියෙනවා නම් ඒ සඳහා ප්‍රත්‍ය වෙන්නේ කුමක්ද කියලා ප්‍රතිප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒ කියන්නේ තණ්හාව සඳහා වූ ප්‍රත්‍ය කුමක්ද? තණ්හාව වීම සඳහා බලපාන ප්‍රත්‍ය කුමක්ද? මෙන්න මෙහෙම අහනවා නම් යම්කිසි කෙනෙක් ඉතිචේ වදෙය්‍ය අහනවා නම් වේදනා පච්චයා තණ්හා. වේදනා පච්චයා තණ්හා. වේදනාව ප්‍රත්‍ය කොටගෙන තණ්හාව උපදින බව අස්ස ඔහුට වචනීයං. ඒතකොට ඔන්න තණ්හාව හටගන්නේ කුමක් පදනම් කරගෙනද කියලා අහුවොත් එහෙම යම්කිසි කෙනෙක් ඔහුට උත්තර දෙන්න ඕන වේදනා පච්චයා තණ්හා. වේදනාව පදනම් කරගෙන තමයි වේදනාව ප්‍රත්‍ය කරගෙන තමයි තණ්හාව වෙන්නේ හටගන්නේ. එතකොට ඔහුට වචනීයං ප්‍රකාශ කළ යුතුයි ඒ විදිහට. ඒ වගේම ඊළඟ ඡේදයෙන් බොහොම කෙටි ඡේද තියෙන්නේ මේකේ. අත්ති ඉදප්පච්චයා වේදනාති ඉති පුට්ටේන සතා ආනන්ද අත්ති තිස්ස වචනීයං. ඔන්න ආපහු කියනවා නැවත යා ප්‍රශ්න කරන්න පුළුවන්. වේදනාති. වේදනා කියලා යමක් තියෙනවා නම් ඒ සඳහා වූ ප්‍රත්‍යක් තියෙනවද? අත්ති ඉදප්පච්චයා වේදනාති. වේදනාව කියලා යම්කිසි ධර්මයක් තියෙනවා නම් ඒ සඳහා වූ ප්‍රත්‍යක් තියෙනවාද කියලා ඉති පුට්ටේන මෙහෙම අසන්න හෝ විසින් එහෙම අසන්න කෙනාට එහෙම අහන කල්හි ආනන්දය අත්තීති අස්ස ඔහුට අත්තීති ඇත යනුවෙන් වචනීයං ප්‍රකාශ කළ යුතුයි. ප්‍රකාශ කළ යුතුයි කිව යුතුයි. කිම්පච්චයා වේදනාති ඉති චේ වදෙය්‍ය. චේ ඉදින් කිම්පච්චයා වේදනාති. වේදනාව කුමක් ප්‍රත්‍ය කොටගෙන වෙනවද කියලා ඔහු අහනවා නම් ඉති චේ වදෙය්‍ය යනුවෙන් ඔහු අහනවා නම් වේදනාවට ප්‍රත්‍ය වෙන්නේ කුමක්ද කියලා ඔහු ප්‍රතිප්‍රශ්නයක් නගනවා නම් ඒකට උත්තර දෙන්න කියනවා කොහොමද? පස්ස පච්චයා වේදනාති. පස්ස ස්පර්ශයේ පදනම් කරගෙන තමයි වේදනාව හටගන්නේ කියලා අස්ස ඔහුට වචනීයං ප්‍රකාශ කළ යුතුයි. එතකොට මෙතනත් කරුණු දෙකක් තියෙනවා. පළවෙනි එකේදී කිව්වා තණ්හාවට හේතු වෙන ප්‍රත්‍යක් තියනවාද කියලා අහුවොත් ඔව් කියලා උත්තර දෙන්න කිව්වා. තියෙනවා කියලා උත්තර දෙන්න කියලා කිව්වා. එතකොට ඒ ප්‍රත්‍ය කුමක්ද කියලා ප්‍රශ්න කළොත් එහෙම වේදනාපච්චයා තණ්හා වේදනාව ප්‍රත්‍යෙන් තමයි තණ්හාව හටගන්නේ කියලා පිළිතුරු දෙන්න කියලා කිව්වා. ඒ වගේම මේ ඡේදයේ දෙවෙනි අර්ධයට ගියොත් එහෙම අත්ති ඉදප්පච්චයා වේදනාති. වේදනාවට ප්‍රත්‍ය වූ කාරණාවක් තියනවාද කියලා අහුවොත් එහෙම ඒකටත් ඔව් කියලා පිළිතුරු දෙන්න කියලා කිව්වා. තියෙනවා කියලා පිළිතුරු දෙන්න කියලා කිව්වා. කිම්පච්චයා වේදනාති තිචේ වදෙය. වේදනාව කුමක් ප්‍රත්‍ය කොටගෙන නැද්ද කියලා ප්‍රශ්න කළොත් එහෙම ඒකට පිළිතුරු දෙන්න කියලා කිව්වා. පස්සපච්චයා වේදනා. ස්පර්ශයේ පදනම් කරගෙන තමයි වේදනාව හටගන්නේ කියලා ඔහුට ප්‍රකාශ කරන්න කිව්වා. එතකොට මෙතන නැවත කරුණු දෙකක් අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. අපි යමු ඉස්සරහට. ඊට පස්සේ අත්ති ඉදප්පච්චයා පස්සෝති ඉති පුට්ටේන සතා ආනන්ද අත්ති තිස්ස වචනීයං. ඒ වගේම ඔන්න යා නැවත ප්‍රශ්න කරන්න පුළුවන්. අත්ති ඉදප්පච්චයා පස්සෝති. එයා නැවත ප්‍රශ්න කරනවා. එතකොට මොකද්ද? අත්ති ඉදප්පච්චයා පස්සෝති. මේ පස්ස නැත්තම් ස්පර්ශය. ස්පර්ශයට ප්‍රත්‍යක් තියෙනවද? අත්ති ඉදප්පච්චයා පස්සෝති. මේ පස්ස කියලා යම්කිසි කාරණාවක් තියෙනවා නම් යම් ධර්මතාවක් තියෙනවා නම්
ඊට අදාළ වූ ප්‍රත්‍යක් තියෙනවද කියලා ඔන්න යම් කිසි කෙනෙක් පුට්ටේන සතහා ඇසූ කල්හි ආනන්ද අත්ති තිස්ස වචනීයං. ඔහුට පිළිතුරු දෙන්න ඕන අත්ති ඇත කියලා උත්තර දෙන්න කියලා කිව්වා. කිම්පච්චයා පස්සෝති ඉතිචේ වදේය. ඔහු නැවත ප්‍රශ්න කරනවා නම් කිම්පච්චයා කුමක් ප්‍රත්‍ය කොටගෙනද පස්සෝ ස්පර්ශයයි කියලා කියන්නේ. ඒ විදිහට ප්‍රශ්න කරොත් එහෙම ඔහුට උත්තර දෙන්න කියලා කියනවා නාම රූප පච්චයා පස්සෝ. නාම රූප පච්චයා පස්සෝ. නාම රූප කියන දෙක පදනම් කරගෙන තමයි ස්පර්ශය හටගන්නේ කියලා පිළිතුරු දෙන්න කියලා කිව්වා. එතකොට ඔන්න පළවෙනි කාරණාව. ඊට පස්සේ නැවත අහනවා අත්ති ඉදප්පච්චයා නාම රූපන්ති ඉති පුට්ටේන සතා ආනන්ද අත්ති තිස්ස වචනීයං. ඔන්න බුදුහාමුදුරුවෝ නැවත ප්‍රකාශ කරනවා අත්ති ඉදප්පච්චයා නාම රූපන්ති. දැන් උඩදී කිව්වා නාම රූප ප්‍රත්‍ය වීමෙන් තමයි ස්පර්ශය හටගන්නේ කියලා. එතකොට එහෙම පිළිතුරු දුන්නාට පස්සේ නැවත ප්‍රතිප්‍රශ්නයක් නගන්න පුළුවන් නාම රූප කියන දේවල් සඳහා හේතු වන ප්‍රත්‍යක් තියෙනවද කියලා. ඉති පුට්ටේන සතා ආනන්ද. ආනන්ද මෙහෙම යම් කිසි කෙනෙක් ඇසූ කල්හි අත්ථීතිස්ස වචනීයං. අස්ස කියන්නේ ඔහුට අත්ථීති ඇතැයි වචනීයං කිව යුතුයි. තියෙනවා කියලා කියන්නේ. නැවත ඔහුට ප්‍රශ්න කරොත් එහෙම කිම්පච්චයා නාම රූපන්ති ඉතිචේ වදෙය්‍ය. නාම රූප කුමන ප්‍රත්‍යක් මුල් කරගෙන පවතිනවද? කුමන ප්‍රත්‍යක් මුල් කරගෙනද නාම රූප හටගන්නේ? ඉතිචේ වදෙය්‍ය යනුවෙන් ඔහු ප්‍රශ්න කරනවා නම් අහනවා නම් විඥාන පච්චයා නාම රූපන්ති ඉච්ඡස වචනීය. එතකොට ඔහුට ප්‍රකාශ කරන්න ඕන, ඔහුට පිළිතුරු දෙන්න ඕන විඥාන පච්චයා, විඥාණය පදනම් කොටගෙන නැත්නම් විඥාණය ප්‍රත්‍ය කරගෙන නාම රූපන්ති නාම රූප වෙනවා කියලා ඉති යනුවෙන් අස්ස ඔහුට වචනීයං ප්‍රකාශ කළ යුතුයි. මෙන්න මේ විදිහට මෙතනත් කරුණු දෙකක් පිළිබඳව බුදුහාමුදුරුවෝ අවධානය යොමු කරන ආනන්ද හාමුදුරුවන්ගේ. එතකොට ස්පර්ශය කියලා දෙයක් තියෙනවා නම් ඒකට ප්‍රත්‍යක් තියෙනවද කියලා අහුවොත් එහෙම ඔව් තියෙනවා කියලා පිළිතුරු දෙන්න. ස්පර්ශය සඳහා වූ ප්‍රත්‍ය කුමක්ද කියලා අහුවොත් එහෙම නාම රූප ප්‍රත්‍යයෙන් තමයි ස්පර්ශය හටගන්නේ කියලා පිළිතුරු දෙන්න. ඊළඟට නාම රූප කියලා යම් කිසි දෙයක් තියෙනවා නම් ඒ සඳහා හේතු ප්‍රත්‍යක් තියෙනවද කියලා අහුවොත් ඔව් කියලා පිළිතුරු දෙන්න. කිම්පච්චයා නාම රූපන්ති කුමක් ප්‍රත්‍ය වීමෙන්ද නාම රූප හටගන්නේ කියලා ප්‍රශ්නයක් අහුවොත් එහෙම විඥාන පච්චයා නාම රූපන්ති විඥානයේ ප්‍රත්‍ය කරගෙන තමයි නාම රූප හටගන්නේ කියලා පිළිතුරු දෙන්න කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා ආනන්ද හාමුදුරුවන්ට. හරි, අපි යමු ඉස්සරහට. ඊළඟට අත්ති ඉදප්පච්චයා විඥානන්ති ඉති පුට්ටේන සතා ආනන්ද අත්ති තිස්ස වචනීයං. ඔන්න ආපහු කියනවා අත්ති ඉදප්පච්චයා විඥානන්ති. ඔන්න නැවත යාට ප්‍රශ්නයක් ඇති වෙනවා විඥානන්ති මේ විඥානය කියන එකට පච්චයා ප්‍රත්‍ය වූ කාරණාවක් තියෙනවද? විඥාණයට ප්‍රත්‍ය වූ හේතු වූ කාරණාවක් තියෙනවද? මෙන්න මේ විදිහට ඉති මේ ආකාරයෙන් පුට්ටේන සතා ආනන්ද මෙන්න මේ විදිහට යම් කිසි කෙනෙක් ඇහුවොත් එහෙම අස්ස ඔහුට අත්ථීති ඇත යනුවෙන් වචනීයං ප්‍රකාශ කළ යුතුයි. එතකොට විඥාණය සඳහා ප්‍රත්‍ය වන හේතුවක් තියෙනවද කියලා ඇහුවොත් එයාටත් පිළිතුරු දෙන්න ඕන ඔව් තියෙනවා කියලා. කිම්පච්චයා විඥානන්ති ඉතිචේ වදෙය්‍ය. නැවතත් ඔහු ප්‍රතිප්‍රශ්න නගනවා කිම්පච්චයා විඥානන්ති ඉතිචේ වදෙය්‍ය. මේ විඥාන කියලා යම් කිසි දෙයක් තියෙනවා නම් ඒකට ප්‍රත්‍ය වූ දේ කුමක්ද? ඉතිචේ වදෙය්‍ය. මේ විදිහට ඔහු ප්‍රශ්න කරනවා නම් එතකොට අස්ස ඔහුට පිළිතුරු දෙන්න ඕන මොකද්ද? නාම රූප පච්චයා විඥානන්ති. නාම රූප කියන දේ ප්‍රත්‍ය වීමෙන් තමයි විඥාණය සිද්ධ වෙන්නේ. විඥාණය ඇති වෙන්නේ. විඥාණය හටගන්නේ. අස්ස වචනීයං. ඔහුට ප්‍රකාශ කළ යුතුයි මෙන්න මේ විදියට. ඊට පස්සේ
ඉතිකෝ ආනන්ද නාම රූප පච්චයා විඥාන විඥාන පච්චයා නාම රූපං නාම රූප පච්චයා පස්සෝ පස්ස පච්චයා වේදනා වේදනා පච්චයා තණ්හා තණ්හා පච්චයා උපාදාන උපාදාන පච්චයා භවෝ භව පච්චයා ජාති ජාති පච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා සම්භවಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති. එතකොට ඔන්න මේ විදියට කියලා බුදුහාමුදුරුවෝ නැවත මේ ටික සමෝදානය කරනවා, ගොනු කරනවා, සාරාංශගත කරනවා. ආනන්ද මෙන්න මේ විදිහට නාම රූප පච්චයා විඥානං නාම රූප ප්‍රත්‍යයෙන් විඥාණයත් ඒ වගේම විඥාන පච්චයා නාම රූපං විඥාන ප්‍රත්‍යයෙන් නාම රූපයත් හට ගන්නවා. ඒ වගේම නාම රූප පච්චයා පස්සෝ නාම රූප ප්‍රත්‍යයෙන් ස්පර්ශය වෙනවා. පස්ස පච්චයා වේදනා ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව සිද්ධ වෙනවා. වේදනා පච්චයා තණ්හා වේදනා ප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙනවා. ඊළඟට තණ්හා පච්චයා උපාදාන තණ්හාව ප්‍රත්‍යයෙන් උපාදානය සිද්ධ වෙනවා. උපාදාන පච්චයා භවෝ උපාදාන ප්‍රත්‍යයෙන් භවය සිද්ධ වෙනවා. භව පච්චයා ජාති භවය ප්‍රත්‍ය කොටගෙන ජාතිය සිද්ධ වෙනවා. ඉපදීම සිද්ධ වෙනවා. ජාති පච්චයා ජරා මරණං ජාතිය ප්‍රත්‍ය කොටගෙන ජරා මරණ ඒ හා සම්බන්ධිත ශෝකය වැළපීම දුක් දොම්නස් ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස යන මේවා සම්භවಂತಿ හටගනිති. ඒව මේ තස්ස මේ විදිහට ඒ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස මේ ආකාරයට මේ දුක් රැස මෙසේ මේ දුක් රැස දුක්ඛක්ඛන්දස්ස මේ දුක් කඳෙහි නැත්නම් මේ දුක් රාශියෙහි සමුදයෝ හෝති හට ගැනීම නැත්නම් පහළ වීම ඉපදීම සිද්ධ වෙනවා කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. එතකොට බලන්න මෙතන නාම රූප වලින් පටන් අරගෙන ජරා මරණ වලින් අවසන් කරලා තියෙනවා. නාම රූප වලින් පටන්ගෙන ජරා මරණ වලින් අවසන් කරලා තියෙනවා. එතකොට මේක චක්‍රයක් විදියට දිගින් දිගටම පැවතීගෙන යන එකක් විදියට තමයි මෙතනදී අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. හරි. අපි බලමු ඉස්සරහට ගිහිල්ලා ඊළඟට ජාතිපච්චයා ජරා මරණන්ති ඉතිකෝපනේතං වුත්තං තදානන්ද ඉමිනාපේතං පරියායේන වේදිතබ්බං යතා ජාතිපච්චයා ජරා මරණං ජාති චහි ආනන්ද නාභවිස්ස සබ්බේන ධම්මං සබ්බේන සබ්බං සබ්බතා සබ්බං කස්සච කිම්හිච සේයතේදං දේවානං වා දේවත්තාය ගන්ධබ්බානං වා ගන්ධබ්බත්තාය යක්ඛානං වා යක්ඛත්තාය භූතානං වා භූතත්තාය මනුස්සානං වා මනුස්සත්තාය චතුප්පදානං වා චතුප්පදත්තාය පක්ඛීනං වා පක්ඛිත්තාය සිරින්සපානං වා සිරින්සපත්තාය තේසං තේසංච ආනන්ද සත්තානං තතත්තාය ජාති නාභවිස්ස සබ්බසෝ ජාතියා අසති ජාති නිරෝධෝ අපිනුකෝ ජරා මරණං පඤ්ඤා ඒතාති. ඒතොර නැවත බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරන්ට ප්‍රකාශ කරන ආනන්දය ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ වෙනවා කියලා දෙයක් තියෙනවා නම් ඒක එසේමයි. මේ මුලින් කියපු විදිහටමයි ඒ කාරණාව සිද්ධ වෙන්නේ. ඒ වගේම ආනන්ද යම් ආකාරයකට ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ වෙනවා නම් මෙන්න මේ කාරණයක් දැනගෙන ඉන්න ඕන. මොකක්ද? හැම ආකාරයකටම හැම විදිහටම හැම විදිහකටම හැම ලෙසකටම ජාතිය කිසිවෙකුට කිසිම තැනක සිද්ධ වෙන්නේ නැත්නම් දෙවියන්ගේ දේවත්වය පිණිස ඒ වගේම
ගන්ධබ්බාණං ගන්ධබ්බත්තාය ගාන්ධර්වයින්ගේ ඒ ගාන්ධර්ව භාවය පිණිස ගාන්ධර්ව භාවය පිණිස ඊළඟට යක්ෂයන්ගේ යක්ෂ භාවය සඳහා භූතාණං වා භූතත්තාය හටගත් සත්වයින්ගේ ඒ හටගත් සත්ව භාවය සඳහා ඒ වගේම මනුස්සාණං වා මනුස්සත්තාය මිනිසුන්ගේ මිනිස් බව සඳහා චතුප්පදානං වා චතුප්පදත්තාය සිව්පා සතුන්ගේ සිව්පා භාවය සඳහා ඒ වගේම පක්කීනං වා පක්කෙත්තාය පක්ෂීන්ගේ පක්ෂී භාවය සඳහා සිරින්සපානං සිරින්සපත්තාය ඒ කියන්නේ සර්පයින්ගේ සර්ප භාවය සඳහා තේසං තේසංචානන්ද සත්තානන්ද තත්තා ඒ සත්වයින්ගේ එසේ වීම සඳහා ජාති නාභ විස්ස ජාතිය නොවේ නම් සබ්බසෝ සියලු ආකාරයෙන් ජාතියා අසති ජාතිය නැති කල්හි ජාතියා නිරෝධෝ ජාති නිරෝධෝ ජාතියේ නිරෝධ භාවය නැත්නම් ජාතිය අභාවයේ හේතු කොටගෙන ජරා මරණං පඤ්ඤායේත ජරා මරණය ප්‍රකට වෙනවද කියලා ඔන්න ප්‍රශ්නයක් යොමු කරනවා ආනන්ද හාමුදුරන්ට. මොකද්ද මේ ආනන්ද හාමුදුරුවෝ දෙන පිළිතුර? නෝ හේතං බන්තේ. ස්වාමීනි ඒක එහෙම වෙන්නේ නැහැ. ඒක එහෙම වෙන්නේ නැහැ. එතකොට සියලු දේවල් සඳහා සියලු ආත්ම භාවයන් සඳහා හේතු වෙන්නේ මේ ජාති කියන කාරණාවමයි. එකකින් අදහස් කරන්නේ. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ නැවත මේක තහවුරු කරනවා තස්මාති ආනන්ද. තස්මාත් ඒ නිසා ආනන්ද ඒසේව හේතු ඒතං නිදානං ඒතං නිදානං ඒස සමුදයෝ ඒස පස්ස ඒස පච්චයෝ ජරා මරණස්ස යදිදං ජාති. ආනන්දය යදිදං ජාති යම් මේ ජාති කියලා දෙයක් තියෙනවා නම් ඉපදීම කියලා යම් කිසි දෙයක් තියෙනවා නම් හට ගැනීම කියලා යම් කිසි දෙයක් තියෙනවා නම් එහි ජරා මරණස්ස එහි ජරාවටපත් වීම සහ මරණයටපත් වීම සඳහා ඒස පච්චයෝ මෙයම ප්‍රත්‍ය වේ. ඒස ප්‍රත්‍යයෝ මෙයම ප්‍රත්‍ය වේ. ඒතං නිදානං මෙයම නිදානයයි. ඒස සමුදයෝ මෙයම තමයි එහි සමුදේ බවට පත් වෙන්නේ. ඒසේව හේතු මෙයම තමයි හේතු වෙන්නේ. මොකද්ද මේ කියන එක මෙතන අදහස් කරේ? ජාති කියන කාරණාව. එහෙනම් ජාතිය හේතු කොටගෙන තමයි අනිවාර්යයෙන්ම ජරා මරණ කියන කාරණාවන් සිද්ධ වෙන්නේ කියන එක මෙතන දැඩිව අවධාරණය කිරීමක් සිද්ධ කරනවා අපිට දැක් ගන්න පුළුවන්කම තියෙනවා. හරි. අපි ඉස්සරහට යමු. ඊට පස්සේ භවපච්චයා ජාතීති ඉතිකෝපනේතං වුත්තං ආනන්ද ඉමිනාපේතං පරියායේන වේදිතබ්බං යතා භවපච්චයා ජාති භවෝචහි ආනන්ද නාභවිස්ස සබ්බේන සබ්බං සබ්බතා සබ්බං කස්සච කිම්හිච සේයතේදං කාම භවෝ රූප භවෝ අරූප භවෝ සබ්බසෝ භවේ අසති භව නිරෝධා අපිනුකෝ ජාති පඤ්ඤායේතාති. නැවත ප්‍රශ්නයක් අහනවා. භව ප්‍රත්‍යයෙන් ජාතිය වෙනවා කියන එක මම නැවතත් අවධාරණය කරනවා. බුදුහාමුදුරුවෝ කියන භවපච්චයා ජාතේති ඉතිකෝපනේතං වුත්තං. මම මුලින් ප්‍රකාශ කරපු දේ එය එසේමයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. තදානන්ද එකල්හි ආනන්ද ඉමිනාපේතං පරියායේන වේදිතබ්බං. මෙන්න මේ කියන ආකාරයෙන් මේ ගැන දැනගන්න. මොකද්ද? සබ්බේන සබ්බං සබ්බතා සබ්බං කස්සච කිම්හිචි. සියලු ආකාරයෙන් කිසිවෙකුට කිසි තැනකදී සියලු ආකාරයෙන් හැම ලෙසින්ම කාම භව වචන තුනක් තියෙනවා. කාම භවෝ රූප භවෝ අරූප භවෝ. කාම භවය රූප භවය සහ අරූප භවය කියන මේ භව වර්ගයක් දකින්න ලැබෙන්නේ නැත්නම් හැම අයුරින්ම භව නිරෝධෝ සබ්බසෝ සියලු ආකාරයෙන් භවේ අසති භවයක් නැති කල්ලි භවය නිරෝධෝ භවේ නිරුද්ධ වීමක් නැත්තේ නම් ජාති පඤ්ඤායේත ජාතියක් පෙන්වම් කරනවාද? ආනන්දහර උත්තර දෙනවා නෝ හේතං බන්තේ නැත ස්වාමීන්.
තස්මාති ආනන්ද ඒසේව හේතු ඒතං නිදානං ඒස සමුදයෝ ඒස පච්චයෝ ජාතිය යදිදම් භවෝ. ඒ නිසා ආනන්දය මේ භවය කියලා යම්කිසි දෙයක් තියෙනවා නම් එයම ජාතියට හේතු වෙනවා. එයම ජාතියට හේතු වෙනවා. එයම ජාතියට නිදානයක් වෙනවා. එතකොට ජාතියට භවය තමයි නිදානේ බවට පත් වෙන්නේ. භවය තමයි ජාතියේ සමුදය බවට පත් වෙන්නේ. ඊළඟට එයම තමයි නැත්තම් භවයම තමයි ජාතියට ප්‍රත්‍ය වෙන්නේ. ඒතර ඒ කාරණාව තමයි මෙතන අවධාරණය කරලා තියෙන්නේ. හරි. අපි ඉස්සරහට යමු. ඊට පස්සේ උපාදාන පච්චයා භවෝ තිතිකෝ පනේතං වුත්තං තදානන්ද ඉමිනාපේතං පරියායේන වේදිතබ්බං යතා උපාදාන පච්චයා භවෝ උපාදානං ච හි ආනන්ද නාභවෙස්ස සබ්බේන සබ්බතා සබ්බං කස්සච කිම්හිච සයතේදං කාම උපාදානං වාපහු අර වගේ වචන ටිකක් අපිට හම්බ වෙන්නේ. මුල් ටික ඒ විදිහමයි. කාම උපාදානං වා දිට්ඨි උපාදානං වා සීලබ්බත උපාදානං වා ඊළඟට අත්තවාද උපාදානං වා අත්තවාද උපාදාන. මෙන්න මේ විදිහට උපාදාන වර්ග කීපයක් තියෙනවා. කාම උපාදාන, දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන සහ අත්තවාද උපාදාන කියලා. මෙන්න මේ විදිහට සියලු උපාදානයන් අසති නැති කල්හි උපාදාන නිරෝධා. උපාදාන නිරෝධයක් කියලා දෙයක් පඤ්ඤායේත ප්‍රකට වෙනවද? එහෙම ඇහුවට පස්සේ නෝ හේතං බන්තේ. ආනන්ද හාමුදුරුවෝ උත්තර දෙනවා නැත ස්වාමීනි. තස්මාති ආනන්ද. ඒ නිසා ආනන්දය භවස්ස යදිදං උපාදානං ඒසේව හේතු ඒතං නිදානං ඒ සමුදයෝ ඒස පච්චයෝ භවස්ස යදිදං උපාදානං. එතකොට ඒ සඳහාත් උපාදානෙ වෙන්නේ උපාදානය සඳහා භවය තමයි හේතු වෙන්නේ. භවය තමයි නිදානෙ වෙන්නේ. භවය තමයි ප්‍රත්‍ය වෙන්නේ. භවය තමයි සමුදය වෙන්නේ කියලා මෙන්න මේ කාරණාව දැනගන්න කියලා බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට ප්‍රකාශ කරනවා. ඒ වගේම ඊළඟට මේ තණ්හාව කියන එක ගත්තාම තණ්හාවෙත් කොටස් කීපයක් කතා කරනවා. රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියන මේ තණ්හාවන් පිළිබඳව සාකච්ඡා කරලා සබ්බසෝ සියලු ආකාරයෙන් තණ්හාව නැති කල්ලි තණ්හා නිරෝධෝ අපිනකෝ උපාදානං පඤ්ඤායේත. ඒතරෙන් තොර වූ උපාදානයක් දකින්නට ලැබෙනවද කියලා ආනන්ද හාමුදුරන්ගෙන් ප්‍රශ්න කරනවා. නෝ හේතං බන්තේ නැත ස්වාමීනි. තස්මාතිහ නන්ද ඒසේව හේතු ඒතං නිදානං ඒ සමුදයෝ ඒස පච්චයෝ උපාදානස්ය යද්දං තණ්හා. එහෙනම් තණ්හාව තමයි උපාදානය සඳහා හේතු වෙන්නේ. එයම නිදානය වෙනවා. එයම හේතු වෙනවා. එයම ප්‍රත්‍ය වෙනවා. එයම සමුදය වෙනවා කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා දෙනවා. ඒ වගේම වේදනා පච්චයා තණ්හාති. වේදනාව ප්‍රත්‍ය කොටගෙන තණ්හාව හට ගන්නවා කියන එකේදී ඔන්න වේදනා වර්ගීකරණයක් කරනවා. චක්කු සම්පස්සජ වේදනා, සෝත සම්පස්සජා වේදනා, ගාන සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජ වේදනා කියලා. එතකොට මේ විදිහේ වේදනාව සම්බන්ධයෙන් කතා කරනකොට වේදනාය අසති වේදනා නිරෝධා. වේදනාවක් නැති කල්ලි වේදනා නිරෝධය කියලා එකක් තියෙනවද? තණ්හා පඤ්ඤායේත. එතන එහෙම එකක් දක්නට ලැබෙනවද කියලා අහනකොට ආනන්ද හාමුදුරුවෝ උත්තර දෙනවා නෝ හේතම් බන්තේ නැත ස්වාමීනි. තස්මා තිහානන්ද එසේනම් ආනන්දය ඒතං හේතු ඒ සමුදයෝ ඒස පච්චයෝ තණ්හාය අද්දං වේදනා. එතකොට එහෙම තමයි හේතුව වෙන්නේ. එහෙම තමයි නිදාණය වෙන්නේ. එහෙම තමයි සමුදය වෙන්නේ. එහෙම තමයි ප්‍රත්‍ය වෙන්නේ වේදනාව සඳහා. වේදනා පච්චයා තණ්හා. ඒතර තණ්හාව සඳහා වේදනාව තමයි ප්‍රත්‍ය වෙන්නේ කියන එක එතනිනුත් අවධාරණය කරනවා. ඒ වගේම චන්දරාගය වේදනා පටිච්ච තණ්හා, තණ්හා පටිච්ච පරියේෂණ දීර්ඝ වශයෙන් අර කිව කරුණු ටික මෙතන එක්රැස් කරලා දක්වලා තියෙනවා. ලාභය ලාභ පටිච්ච විනිච්ඡය, විනිච්ඡයන් පටිච්ච චන්දරාගෝ, චන්දරාගම් පටිච්ච අජ්ජෝසානං, අජ්ජෝසානං පටිච්ච පරිග්ගහෝ. මේ විදියට ක්‍රමානුකූලව මේ පටිච්චසමුප්පාද ධර්මයේ පදනම් කරගෙන කොහොමද පාපී වූ අකුසල ධර්ම, පාපක අකුසල ධම්මා සම්භවಂತಿ, පාපී අකුසල ධර්මවල හට ගැනීම සිද්ධ වෙන්නේ කියන එක මෙතන පැහැදිලි කරලා තියෙනවා. හරි. එතකොට ඔය සාකච්ඡා කරපු කරුණු කාරණා වලින්
අපිට ගන්න පුළුවන් මෙන්න මේ වගේ ප්‍රශ්න ටිකක් අපිට ගොනු කර ගන්න පුළුවන් ආදර්ශ ප්‍රශ්න හැටියට. පළවෙනි එක තමයි දීඝනිකායේ මහා නිදාන සූත්‍රයේ අන්තර්ගත මූලික කරුණු සාරාංශගත කර දක්වන්න. අපිට මූලික ප්‍රශ්නයක් විදිහට ගන්න පුළුවන්. ඒ වගේම පටිච්චසමුප්පාද ධර්මයේ ස්වභාවය කෙබඳයි දීඝනිකායේ මහා නිදාන සූත්‍රය අසුරෙන් පෙන්වා දෙන. ඒතර ආනන්ද හාමුදුරුවෝ මේ පටිච්චසමුප්පාද ධර්මය ලඝු කොට සැලකුවාට ඒක ඊටාමත් ගැඹුරු ධර්මයක් විදිහට බුදුහාමුදුරුවෝ ක්‍රමානුකූලව මේක විකාශනය වෙන ආකාරය දීඝනිකායේ මහා නිදාන සූත්‍රයේ මුල් කොටස් වලින් පැහැදිලි කරලා දීලා තියෙනවා. එතකොට අද අපි සාකච්ඡා කරපු කරුණු කාරණාත් එක්ක ඔබ වහන්සේලාට ඒ වගේම අපේ දරුවන්ට මේ සඳහා සුදුසු පිළිතුරක් ගොනු කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙමනම් අද දවසේදී අපිට නියමිත කාලය අවසන්. සියලු දෙනාට තෙරුවන් සරණයි, සුබ දවසක් වේවා. සප්පදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් ප්‍රාචීන අධ්‍යාපනය ලබන සුවහසක් හාමුදුරුවන් වහන්සේලාගේ, මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික ෆ්‍රසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහංගු සමාජ සත්කාරයයි DP ප්‍රාචීන අධ්‍යාපනය